අයබෝවන් ඔබ රූපවාහිනී ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම දිස්නා යමුනා කුමාරී මම දිනුෂ පියදාස ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ සේවක අවම වේතනයේ 25%කින් වැඩි කිරීමේ තීරණයක්. දේශපාලන පරිගැනීම් පිළිබඳ විමර්ශන කොමිසමේ තීරණ හා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය. රජයේ සාධනීය මූල්‍ය පිළිවෙත කොටස් වෙළඳපොලේ වර්ධනයට හේතුවක් බව වෙළඳපොළ විශ්ලේෂකයෝ පවසති. මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීගෙන් විපක්ෂ නායකයාට ප්‍රහාරයක්. දේශපාලන පරිගැනීම් පිළිබඳ පරීක්ෂා කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ තීරණ හා නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළ බවයි. මේ බව ප්‍රකාශ කරුණේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී. දේශපාලන පරිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ තීරණ සහ නිර්දේශ මේ වෙනකොට ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පසුව ඒ සම්බන්ධව ඒ කොමිෂන් වාර්තාවන් හරහා ලබා තිබෙන සහනයන් සහ ඒ සම්බන්ධව ලබා තිබෙන වාර්තාවන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වර්තමාන අවශ්‍යතාවයන්ට ගැළපෙන අයුරින් පනත් සංශෝධනය කිරීම මේ පනත් පෙළක් ඒවා යල් පැනපු ඒවා ඒ නිසා අනුකමිටුවක් පත් කරා. ඒ අනුකමිටුවේ තියෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දීලා තියෙනවා. ඒ අනුව දැනට තියෙන ආගමික සහ විගමික පනතට තියෙන අවශ්‍යතාවයන් යාවත් කාලීන කරන්නට කටයුතු කරනවා. ඒ වගේම 2006 අංක 12 දරන මුද්දර ගාස්තු විශේෂ විධිවිධාන පනත සංශෝධනය කිරීමටත් 2016 අංක 3 සේවකයන්ගේ අවම වේතනය පනත එහෙම නැත්නම් අපි කියන වේජස් බෝඩ් එකේ අවම වේතනය 125කින් වැඩි කරන්නටත් අනුකමිටුව විසින් ඉදිරිපත් කරලා තියෙන කරුණු සම්බන්ධව කැබිනට් මණ්ඩලයේ අවසරය ලබා දීලා තියෙනවා. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් බලපෑමට ලක් වූ විදුලි පාරිභෝගිකයන්ට සහන සැලසීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. අකණ්ඩව දින 14කට වැඩි කාලයක් හුදෙකලා කර ඇති ප්‍රදේශවල ගෘහස්ත වාණිජ හා කාර්මික විදුලි පාරිභෝගිකයන්ට එම කාල සීමාවට අදාළ විදුලි බිල්පත් නිරවුල් කිරීම සඳහා බිල්පත් දිනයේ සිට මාස 6ක සහන කාලයක් ලබා දීමටත් එතෙක් විදුලි සැපයීම විසන්ධි නොකිරීමටත් තීරණය කෙරුණා. ජාතික චිත්‍රපට සංස්ථාවේ ලියාපදිංචි සිනමා ශාලාවල පසුගිය වසරේ මාර්තු සිට දෙසැම්බර් දක්වා වන විදුලි බිල්පත් දිනයේ සිට සමාන වාරික 12කින් නිරවුල් කිරීම සඳහා අවස්ථාව සලසා දීම හා එතෙක් විදුලිය විසන්ධි නොකිරීමටද තීරණය කෙරුණා. එමෙන්ම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නවාතැන් පොළවලට අදාළව පසුගිය වසරේ මාර්තු 1 වෙනිදා සිට මේ වසරේ පෙබරවාරි 28 වෙනිදා දක්වා එකතු වී ඇති විදුලි බිල්පත් සහ ජල බිල්පත් සමාන වාරික 12කින් නිරවුල් කිරීම සඳහා අවස්ථාව ලබා දීම සහ එතෙක් අදාළ සැපයුම් විසන්ධි නොකිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ජනවාරි 21 වෙනිදා අපි සංචාරකයින්ට ගුවන්තොටුපොළ විවෘත කරන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. සංචාරක වීසා ලබාගත් අය, ද්විත්ව පුරවැසිභාවයේ තියෙන අය හා මේ රටේ පදිංචි රෙසිඩන්ස් වීසා තියෙන විදේශිකයන්ට මේ හරහා එන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම එන හැම කෙනෙක්ම එන්න පැය 72කට ඉස්සෙල්ලා PCR ටෙස්ට් එක අරගෙන එන්න ඕනි. ලංකාවට පැමිණි වහම හෝටලේ චෙක් ඉන් වෙන්න ඉස්සෙල්ලා ඒ අය තව PCR එකක් ගන්නවා. ඒ කරලා පැය 36ක් ඇතුළත උපරිමේ ඒ අපිට වාර්තාව ලැබෙනවා. එතකන් ඒ අයට අපි උපදෙස් දීලා තියෙනවා ඒගොල්ලන්ට අයිසොලේට් වෙලා ඉන්න කියලා. ඒ අය ඉන්න හෝටල් කිසිම වෙලාවක අපේ සමාජයත් එක්ක ගැටෙන්නේ නැහැ. ඒක ඒ අයටම වෙන් කරපු හෝටල් බවට පත් වෙනවා. වීසා එකත් PCR දෙකකටත් ඒ වගේම රක්ෂණයටත් මුදල් ගෙවලා ඒගොල්ලන් ලංකාවට එන්න ඕනි. ශ්‍රී දළදා මාලිගාවේ ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදනය වීම සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා. මාලිගාවේ පොසිටිව් වුණේ යුක්‍රේන් සංචාරකයන් එන්න පෙර. බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. ඒ සම්බන්ධව බොහොම පැහැදිලිව මම මේක පෞද්ගලිකව දිවන නිලමේතුමාගෙන් ප්‍රශ්න निराකරණය කරන්න යාවේ. අපි කිසිම ආයතනයකට බලකිරීමක් කරලා නැහැ සංචාරකයන්ට අවස්ථාව දෙන්න කියලා. දළදා මාලිගාව මෙතුමා කිව්වා වගේ අපි කිසිම මැදිහත් වීමක් නැහැ. ඒක බාරකාර මණ්ඩලය විසින් ක්‍රමවේදය හඳුනාගෙන අපිට ක්‍රමවේද දෙකක් එවලා තිබ්බා. ඒ ක්‍රමවේද දෙකම සෞඛ්‍ය අංශ විසින් අනුමත කරලා තිබුණා. ඊට පස්සේ තමයි ඒ තැන්වලට අරින්නේ. ওই තැන්වලට විතරක් නෙමෙයි. දැන් 14ක් මේ වෙනකොට
අනුමැතිය දීලා ක්‍රමවේද හඳුන්වලා දීලා ඉවලා තියෙනවා. අර මුල් දින 14 බබල් එක තුල ඒගොල්ලන්ට යන්න පුළුවන් වෙන්නේ ඒ අනුමත කරපු ස්ථාන වලට පමණයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා මෙම එන්නත ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 120කට පමණයි නොමිලේ. ඉතුරු ජනතාවට මෙම එන්නත මුදල් දීලා ලබා ගන්න ඕනේ. එතකොට වත්මන් රජය ජනතාවට මෙම එන්නත ලබා ගන්න හැකියාවක් ලබා දෙන්නේ මුදල් ගෙවලාද එහෙම නැත්නම් නොමිලේ ලබා දෙනවද? ඒ සම්බන්ධවත් මේ වෙනකොට සාකච්ඡා කරමින් යනවා. බලාපොරොත්තු වෙනවා නොමිලේ දෙන්න. නමුත් ඒත් එක්කම ප්‍රමාණය සම්බන්ධව 120ක් නෙමෙයි 150කට අවම වශයෙන් අපි දෙන්න බලාපොරොත්තු වෙනවා. මිලියන 11කට මේ වෙනකොට අපි සැලසුම් කරලා තියෙනවා. සංඥා භාෂා පනත් කෙටුම් පතක් පිළියෙල කිරීම සඳහාද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්. ෆයිසර් කොරෝනා එන්නත ලබා දුන් වැඩිහිටියන් 23 දෙනෙකු මිය යාම පිළිබඳව නෝර්වේ රාජ්‍ය පරීක්ෂණ අරපා තිබෙනවා. මේ අතර ඉන්දියාව ආරම්භ කළ මහා පරිමාණ එන්නත් කරන වැඩපිළිවෙලට ප්‍රමාණවත් ජනතා සහයක් නොලැබෙන බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ. එරට පූර්ණ සුවය ලැබූ COVID-19 රෝගීන් පිරිස 46594 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි ප්‍රතිශතය 86.15. ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 7223ක්. මේ මාස ආරම්භයේ සිට අද දක්වා රෝහල් වලින් පිටව ගොස් ඇති පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 11365 දෙනෙක්. සුවය ලබා අද පිටව ගිය පිරිසට 774 දෙනෙකු අයත්. COVID-19 රෝගී වැළඳුණු තවත් 337 දෙනෙකු අද හඳුනා ගැනුණා. PCR පරීක්ෂණ 14984ක් ඊයේ සිදු කෙරුණා. මෙරට මෙතෙක් සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 15,15289ක්. වවුනියාව දිස්ත්‍රික්කයේ COVID-19 රෝගීන් සංඛ්‍යාව 202 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ නිසා අද සිට රාජ්‍ය ආයතනවල නිලධාරීන් PCR පරීක්ෂණ වලට යොමු කරනවා. ඒ අනුව වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයන් අහඹු ලෙස තෝරාගෙන සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් 103 දෙනෙකු COVID ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ දෙසැම්බර් 21 වෙනිදා සිට මේ දක්වා සිදු කළ පරීක්ෂා කිරීම්වලදී ඊයේ දිනේදී පමණක් ආයතන 10කට ආසන්න සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එම පරීක්ෂා කිරීමේදී ආයතන 122ක් පමණ එවැනි කිසිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමයක් අනුගමනය නොකරන බවට පෙනී ගොස් තිබෙනවා. ඒ අනුව මෙම ආයතන 122 පරිපාලකයින්ට විරුද්ධව නිරෝධායන රීතීන් යටතේ කටයුතු කරනවා. COVID-19 තවත් පුද්ගල මරණ 6ක් ඊයේ මෙරටින් වාර්තා වුණා. ඔවුන් කොළඹ 3, කොළඹ 15, මෝදර, දකුණු කළුතර, දෙහිවල සහ රත්නපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන්. අරණායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයට අයත් විල්පොල ග්‍රාමයට අද දහවල් සිට සංචාරණ සීමා පැනවූ බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පවසනවා. එම ගම්මානයෙන් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මේ අතර COVID-19 රෝගී වැළඳී පූර්ණ සුවය ලබා දින 14ක නිවෙස්ගත නිරෝධායනයේද අවසන් කළ හුදකලා කර ඇති අටලුගම් ප්‍රදේශයේ පුද්ගලයින්ට අද එම ප්‍රදේශයෙන් බැහැරට යාමට අවස්ථාව හිමි වුණා. ඒ බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ පොලිසියේ මැදිහත් වීමෙන් හෙට දිනේ අපි තීරණය කළා තියෙනවා බමුණු මුල්ල සහ එපිට මුල්ල ග්‍රාම නිලධාරී වසම් වලින් රෝගීන් වාර්තා වීම අවම වුන නිසා එහි සංචලන සීමා ඉවත් කරන්න. අද දිනේ පිට වෙලා ගිය පුද්ගලයින්ට අටලුගමින් නැවත අටලුගමට එන්න බැහැ සංචලන සීමා සම්පූර්ණයෙන්ම ඉවත් කරනකල්. ජනවාරි 23 වෙනිදා සිට පෙබරවාරි 8 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ සියලු විභාග කල් දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ පැවැත්වෙන දිනේ පසුව දැනුම් දීමට නියමිතයි. සංචාරක නියම ව්‍යාපෘති යටතේ මෙරට පැමිණි පිරිසක් පොළොන්නරුව පුරාවිද්‍යා පුදබිමේ සංචාරයක නිරත වුණා. කණ්ඩායමට 45 දිනකු ඇතුළත්. ඔවුන් පැමිණි අවස්ථාවේ දේශීය සංචාරකින් සඳහා එම කලාපය වසා දැමුණා. ඔවුන් පිටව යාමෙන් අනතුරුවයි සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුකූලව එම ස්ථාන යලි දේශීය සංචාරකින් සඳහා විවෘත කෙරුණේ. මාස 9කට පස්සේ පළවෙනි වතාවට පොළොන්නරුවට සංචාරකයෝ පැමිණියේ. ඔවුන් ඉතාම සතුටින් අද පොළොන්නරුව නැරඹීමට අපි වැඩ කටයුතු සූදානම් කරලා තිබුණා. ආරම්භයේදී ඉතාම හොඳයි. ඊසීගිරියට මින්නේරියටත් ගියා. සංචාරකයන් ඉදිරියට එනවා කියන එක ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. රුසියාවෙන් යුක්‍රේනයෙන් පමණක් නෙමෙයි අනිත් රටවලිනුත් ඉක්මනට මේ කියලා 21 වෙනිදා රට ඇරියට පස්සේ. මේ අතර විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම අඛණ්ඩව සිදුවන බව COVID-19 පැතිරීමේ වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන් රැගෙන ඒම සෑම දිනකම පාහේ කරනවා. ඊයේ දිනේත් කුවේට් රාජ්‍යයෙන් 300කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළුව 500කට අධික සංඛ්‍යාවක් ඊයේ දිනේ ශ්‍රී ලංකාවට රැගෙන ඇවිල්ලා තිබ්බා. අද දිනෙත් මේ ආකාරයෙන්ම ශ්‍රී ලංකාවට විශේෂයෙන්ම අරාබි එමිරේට්ස් රාජ්‍යයෙන්, සිංගප්පූරුවෙන්, ඉන්දියාවෙන්, ඒ වගේම කටාර් රාජ්‍යයෙන් මේ ආකාරයට ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතයි. ගිය සතියට පමණක් 4200කට අධික සංඛ්‍යාවක් අපි ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට අපි කටයුතු කරලා තිබෙනවා.
මේ වසර ආරම්භයත් සමග කොළඹ කොටස් වෙළඳපොලේ දක්වනට ලැබුණු වර්ධනයට මූලික හේතුව රජය හඳුන්වා දුන් සාධනීය මූල්‍ය පිළිවෙත බව වෙළඳපොළ විශ්ලේෂකයන් සඳහන් කරනවා. සමස්ත මිල දර්ශකයේ ඊයේ දිනේ ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කිරීම විශේෂත්වයක්. බ්ලූම්බර්ග් මූල්‍ය ප්‍රකාශන ආයතනයේ ශ්‍රේණිගත කිරීම අනුව කොළඹ කොටස් වෙළඳපොළ ආසියාවේ වේගවත්ම වර්ධනයක් පෙන්වා ඇති ව්‍යාපාර වස්තු ආයතනයයි. පිට දෙදිනක් තුළ එහි පිරිවැටුම රුපියල් බිලියන 12 සීමාව ඉක්මවා යාම ආයෝජක විශ්වාසය තහවුරු වීමේ ලක්ෂණයක් ලෙසයි සැලකනු ලබන්නේ. කොළඹ කොටස් වෙළඳපොලේ වසර 35ක ඉතිහාසය තුළ ඉහළතම වාසිසහගත ප්‍රතිඵල පෙන්눔 කර ඇත්තේ මේ වසරේ ආරම්භක සති දෙක ඇතුළතයි. සියලු කොටස් මිල දර්ශකය දිහා බැලුවොත් ජනවාරි සිට මේ දවස් පළවෙනි සති දෙක තුල පමණක්ම 15%ක පමණ වර්ධනයක් ඇති වුණා. S&P SL20 කියන මිල දර්ශකයේ එනම් ශ්‍රී ලාංකේය කොටස් වෙළඳපොලේ විශාලතම සමාගම් 20 අඩංගු මිල දර්ශකයේ 15%ක විතර වර්ධනයක් අපි දකින්න ලැබුණා මේ වර්ෂය තුල. කොටස් වෙළඳපොළට සම්බන්ධීකරණ වෙන ආයෝජකයන් සංඛ්‍යාවේ සැලකිය යුතු වර්ධනයක් අපි දකින්න ලැබුණා. දැනට කොටස් වෙළඳපොලේ දායකත්වයෙන් 90%ක් පමණ ඇත්තෙන්ම අපිට ලබා ගන්න පුළුවන් වෙලා තියෙන මේ දේශීය ආයෝජකයන්ගෙන්. ඇත්තෙන්ම අපිට දැන් දකින්න ලැබෙන විශේෂිත දෙයක් තමයි මේ වර්ෂයේ සහ ගිය වර්ෂයේ නවක ආයෝජකයන් විශේෂයෙන් තරුණ ආයෝජකයන් අවුරුදු 30කට අඩු වයස් ඇති ආයෝජකයන් සැලකිය යුතු ප්‍රමාණයක් දැන් කොටස් වෙළඳපොළට සම්බන්ධ වෙලා තියෙනවා. COVID-19 වසංගතයෙන් පසු නිර්මාණය වූ ආර්ථික පසුබිම තුළ ආයෝජකයන් වැඩි පිරිසක් කොටස් වෙළඳපොලේ ආයෝජනය කෙරෙහි යොමු වීම විශේෂයෙන් දක්නට ලැබෙනවා. මීට හේතු කරුණු රැසක් පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගිය වසරේදී බැංකුවල පොලි අනුපාතය විශාල ලෙස පහත දැම්මා. මේ නිසා මම හිතනවා ආයෝජකයන් වෙනත් ආයෝජන මාර්ග සඳහා යොමු වුණා. මෙහිදී මම හිතන්නේ කොටස් වෙළඳපොළ ඔවුන් විසින් තෝරාගෙන තියෙනවා. තවත් සාධකයක් වන්නේ මේ රජය විසින් ප්‍රාග්ධන වෙළඳපොළ කෙරෙහි පෙන්වා ඇති සුබවාදී ආකල්පය. ප්‍රථමයෙන්ම අපි දැක්කා ප්‍රාග්ධන වෙළඳපොළ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යාංශයක් බිහි කරා. ඉන්පසුව පසුගිය අවුරුද්දේ අයවැය මෙම කොටස් වෙළඳපොළ සම්බන්ධයෙන් නොයෙකුත් සහන ලබා දුන්නා. ඒ වගේම තුන්වනුව අපි දකිනවා ගිය වසරේ සැප්තැම්බර් මාසයේ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය සිදු වුණා. වෙනත් ඕනෑම ආයෝජනයක් කරනවා වගේම කොටස් වෙළඳපොළේ ආයෝජනය කරන විටත් ඒ ආයෝජනය සම්බන්ධයෙන් හොඳට හිතලා බලලා ඒ සුරක්ෂිතභාවය සලකලා බලලා දැනුවත් වී ආයෝජනය කරන්න කියන පණිවිඩය තමයි නියාමන ආයතනයේ හැටියට අපිට දෙන්න පුළුවන්. ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් පෑලියගොඩ සිටි වෙළඳ සංකීර්ණ ඉදිකිරීම ඊයේ යලි ආරම්භ කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි. ඉදිකිරීම් සිදුවන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතාගේ පූර්ණ අධීක්ෂණයෙන් සහ ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඉදිකිරීම් භාරව ක්‍රියා කරනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ අක්කර 14ක භූමි ප්‍රමාණයක මෙම ව්‍යාපෘතිය ආරම්භ කළා. එහෙත් පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ මෙම වෙළඳ සංකීර්ණයේ වැඩ කටයුතු මුළුමනින්ම අතහැර දැමුණා. මෙම වෙළඳ සංකීර්ණය ඉදිකිරීමෙන් පසුව පාරිභෝගික ජනතාවට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සියලුම අමුද්‍රව්‍ය භාණ්ඩ හා සේවා එකම ස්ථානයකින් ලබා ගැනීමේ අවස්ථාව හිමිවනවා. මීට සමගාමීව වෙළඳ සංකීර්ණයේ නිල වෙබ් අඩවියද එළි දැක්වුණා. www.ccity.lk වෙබ් අඩවිය ඔස්සේ සේවා ලබා ගත හැකියි. මෙහි ගිවිසුම්ගත වෙළඳසැල් කිහිපයක අයිතිය නිල වශයෙන් එම වෙළඳසැල් හිමියන්ට ප්‍රදානයද උත්සවයේදී සිදු කෙරුණා. මේ අතර ගෙවිම් ප්‍රමාද කරමින් තිබූ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ සේවය අවසන් කළ සේවකීන් 50 දෙනෙකුට මෙහිදී රුපියල් ලක්ෂ 233ක් වටිනා පාරිතෝෂිත ප්‍රදානය කෙරුණා. මේ ව්‍යාපෘතිය 2012 අපි පටන් ගත්තා. මැනින් වෙළඳපොළක්, ඒ වගේම මත්ස්‍ය වෙළඳපොළක්, මේ ගල්වල එහෙම නැත්නම් මේ ගොඩනැගිලි ද්‍රව්‍ය උපාංග රඳවන ඒ කඩ ටිකත් එක තැනකට ගත්තාම ජනාධිපතිතුමා එවකට දැක්කා කොළඹ තදාසන්න ප්‍රදේශයේ මොනතරම් නිදහස් වෙනවද කියලා. ඒක දැකලා තමයි කටයුතු කෙරුවේ. හැබැයි ඉදිකිරීම ඇමතිවරයාට අල්පෙනෙත්තක උවමනාවක්වත් තිබුණේ නැහැ. 2015 පස්සේ මේ රටේ බලය බාර අරගෙන අමාත්‍යාංශේ බාර අරගෙන කටයුතු කරද්දී එතකොට උවමනාවක් තිබුණේ නැහැ. එහෙම කරන්න ඕනයි කියලා. මේ පෑලියගොඩ අද අපේ රටේ සක්‍රීයම සංවර්ධනය වෙන බල ප්‍රදේශය.
දැවන්ත සංවර්ධන ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක වෙන බල ප්‍රදේශය. රට පුරා දිව යන අධිවේගී මාර්ග පද්ධතියේ කේන්ද්‍රය තමයි කැලණිය පෑලියගොඩ. ඒ වගේම මත්ස්‍ය වෙළඳපොළ, එහා පැත්තේ එළවලු වෙළඳසැල, කට්නායක ගුවන්තොටුපොළ ඉදිරියට යන මාර්ගය, ඒ වගේම වරාය පිවිසුම් මාර්ග මේ සියල්ල පෑලියගොඩ කේන්ද්‍ර කරගෙන පවතින බව අපි දන්නවා. අලු පිබිදීමක් මේ ප්‍රදේශවලට පැමිණ තියෙන බව අපිට පේනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උපුල් මහෙන්ද්‍ර, මිලාන් ජයතිලක, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. රංජන් රාමනායක මහතාට පාර්ලිමේන්තු රැස්වීමවලට සහභාගී විය හැකිද නොහැකිද යන්න පිළිබඳ විධිමත් කරුණු අධ්‍යයනයකින් පසුව දැනුම් දෙන බව කතානායක මහින්ද යපා අබේවර්ධන මහතා පවසනවා. අද විපක්ෂයේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ පිළිබඳ අදහස් පළ කළා. රංජන් රාමනායක මැතිතුමා ජනතාවාදී ජනහිතකාමී දේශපාලන චරිතය. මානව හිතවාදියෙක්. මම මේ කාරණාව කියනකොට ප්‍රතිපක්ෂ කණ්ඩායම හිනහ වෙනවා. මේ මානව හිතවාදී රංජන් රාමනායක මැතිතුමා කුමන පදනමක් යටතේද ඔබතුමා අද දවසේ පාර්ලිමේන්තුවට කැඳුවේ නැත්තේ කියන එක ගැන පැහැදිලි කිරීමක් අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාගේ නඩුවේ අපැල් අධිකරණය පැහැදිලිව කිව්වා පාර්ලිමේන්තුවේ වාඩි කිරීම ඔබතුමාට අයිති කාර්යයක්. ඒකට කිසිම අධිකරණයකට බැදියත් වෙන්න බෑ. යම් කිසි කෙනෙක් පාර්ලිමේන්තුවේ වාඩි කරනවා කියන එක ඔබතුමාට අයිති දෙයක්. අධිකරණයටවත් නීතිපති දෙපාර්තමේන්තුවටත් මෙදියත් වෙන්න බෑ. අපේ ලක්ෂ්මන් කිරියල්ල විපක්ෂයේ සංවිධායකතුමා කටින්ද දන්නේ මේවා කතා කරන්න. ඔබතුමා ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා මේ පාර්ලිමේන්තුවට ගෙන එක පිළිබඳ ඇගයීමකට ලක් කරනවා. ඔබතුමාගේ හොඳ කියනවා. ඒ විදිහට මේක අනුගමනය කරන්න කියනවා. ප්‍රේමලාල් ජයසේකර මහත්තයා ගෙනාපුම ඔබතුමාට ඉතාම පහත් විතර මේ පාර්ලිමේන්තුවේ මේගොල්ලෝ කතා කරා. ඔබතුමා කරපු දේ නීති විරෝධී අරකද මේකද කියලා ලොක් කෑ ගහලා ඔබතුමා එදා ඔබතුමා හැන්සාඩ් එක කරන් බලන්න ඔබතුමාට කතා කරපු ආකාරය. ඊළඟට අපේ සුවන්තිරන් මන්ත්‍රීතුමා අහිංසක රංජන් රාමනායක මහත්තයාට නඩුව දාන්න කියලා හිරේ යවපු නීතිඥතුමා. වෙන කෙනෙක් මේ නඩුව කතා කරා නම් අද රංජන් එළියේ. ඔබතුමාට පුළුවන් වුණාද එතුමා ඇතුළට ගියපු දවසේ උසාවියට යන්න? අඩු ගානේ රංජන් ඇතුළට දාපු දවසේ මෙයා උසාවියේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නැහැ. රංජන් රාමනායක මන්ත්‍රීතුමා තනි වුණා. තමුන්නාස්සෙලාගේ බලවේගය එහෙම පක්ෂයක් නැහැනේ. හොඳයි. තමුන්නාස්සෙලාගේ අන්න අපේ ලේකම්තුමා කිව්වා. තමුන්න එහෙම එක්කුත් නැහැ. ඒකේ සමගියක් නැහැ. චම්පි කැමතුමයි සජිත් කැමතුමයි සමගිද කියන්නකෝ ඉස්සෙල්ලා. ඒක බේර ගන්නකෝ ඉස්සෙල්ලා. සමගි බලවේගයේ ඒ සමගිය ඉස්සෙල්ලා බේර ගන්නකෝ. මතක තියාගන්න විනිසුරුන්ට කතා කරලා එතුමා කරගත්ත ප්‍රශ්නය. ඒ නිසා සමස්ත එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් තමයි එතුමා හිරේ ගියේ. හැබැයි මතක තියාගන්න ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමාලා ඔය ඔක්කොම ආවේ මහාධිකරණයේ දීපු නඩු තීන්දුව. ඒගොල්ලෝ එතකොට අභියාචන ඉදිරිපත් කරා. හැබැයි මේක ශ්‍රේෂ්ඨාධිකරණයේ ගත්ත තීන්දුවක් කරු කතානායකතුමනි. මට මහාධිකරණයේ දඬුවමක් ලබා දුන්නා. අධිකරණ ඇමතිතුමිය ඒ වෙලාවේ හිටපු ඇමතිතුමිය කියලා තිබුණා ප්‍රේමලාල් ජයසේකර ඒ ස්ථානයේ හිටියෙත් නැහැ. හැබැයි මම ඕක එල්ලුම් ගස්සවනවා. ඒ වගේ දේශපාලන පලි ගැනීමකට මේ කරපු නිසා මට යන්න අභියාචන අධිකරණයේ තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය කියලා. හැබැයි රංජන රාමනායක මන්ත්‍රීතුමාට මේ දඬුවම් ලබා දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. ඒ නිසා එතනින් එහාට යන්න නැති නිසා තමයි එතුමාට මේ ප්‍රශ්නේ පැන නැගිලා තියෙන්නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව තියෙනවා. වසර දෙකකට වඩා සිර දඬුවමක් ලැබුණම අවුරුදු 7ක් යනකම් සිවිල් අයිතිවාසිකම් ඡන්ද බලයවත් නැහැ. මේක ඇපීල් කරන්න තැනක් නැහැ. දැන් මම මගේ නඩුව මං ඇපීල් කරා මානව හිමිකම් කොමිසමට. ඒකෙන් මම නිදොස් කර නිදහස් කරා. අතරම අපි කිවිසුමක් අත්සන් කරලා තියෙනවා ලංකා ආණ්ඩුව ඒක පිළිගන්නවා කියලා. හැබැයි ඒක පිළිගත්තේ නැහැ. ඒ නිසා ඇත්තටම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දීපු තීන්දුවක් නිසා ඔහුට ඇපීල් කරන්න බෑ. එතුමාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය විතරක් නෙවෙයි මේ වෙනකොටම 7 අවුරුද්දකට ඔහුගේ මූලික සිවිල් අයිතිවාසිකම් නැති වෙලා ගෙනාවට ඡන්ද බලෙත් නැහැ. ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා මේ සභාවට කැඳෙව්වේ විධිමත් අධ්‍යයනයකින් පසුව. නඩු තීන්දුවට පසු දිනම තිබුණු පාර්ලිමේන්තු රැස්වීමට එතුමා කැඳෙව්වේ නෑ අපි. රංජන් රාමනායක මැතිතුමා පිළිබඳ ගැටලුවක් මේ අද තමයි ඔබතුමාලා සියල්ල මතු කරන්නේ. ඒ ගැන කරුණු අධ්‍යයනය කරලා කාලයක් දෙන්න මේ සම්බන්ධයෙන් තීරණයක් දෙන්න. ලංකාගම නෙළුව මාර්ගයේ සිංහරාජය කොටසක් කිලෝමීටර් 1.8ක් මේක යනවා ඇතුලෙන් ඒකට පාරිසරික වාර්තාවක් අවශ්‍ය නැහැ කියලා. එහෙමද ඔබතුමා කියන්නේ? නෑ මේ තිබෙන පාරක් සම්වර්ධනය කිරීම සඳහා පාරිසරික වාර්තාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. අලුතෙන් මාර්ගයක් ඉදි කරනවා නම් තමයි අවශ්‍ය වෙන්නේ. මේක හරි පුදුම කතාවක්. ඕඩේ ප්ලීස්. ගරු මන්ත්‍රීතුමාලා මුවාවරණ පැනඳගෙන ඉන්නවා නම් හොඳයි කියලා කියන්න. පරිසර ඇමතිතුමා කියනවා සිංහරාජ මැද්දෙන් පාරක් සංවර්ධනය කරනවා. හැබැයි පාරිසරික වාර්තාවක් ගන්න ඕනේ නැහැ කියලා. ඒක මහා පුදුම කතාවක් නේ. මම ඊටමත් පැහැදිලිව කිව්වා නැවතත් කියන්නේ අලුතෙන් ඉදිකිරීමක් කරනවා නම් අනිවාර්යයෙන්ම පරිසර අනුමැතියක් අවශ්‍ය වෙනවා. මෙතන අලුතෙන් ඉදිකිරීමක් නෙමෙයි තිබෙන මාර්ගය සංවර්ධනය කිරීමක් සිද්ධ වෙන්නේ. ඒ වගේම මෙහිදී සිංහරාජයට අයිති කිසිදු ගසක් හෝ විනාශයක් සිදු වෙලා නැහැ. මේ මහා මාර්ගය හදන්නේ අපේ අමාත්‍යාංශයෙන්. අපේ හර්ෂශීල මහත්මයා පාර්ලිමේන්තුව නොමග යවනවා.
කතානායකතුමනි මේ අම්මුල්ලික පට්ටපල් බොරුවක් කරන්නේ. ලංකාගම දැකලත් නැහැ. ලංකාගමට ජීවිතේ ගිහිල්ලත් නැහැ. මම එදා කිව්වා එන්න ලංකාගමට එක්කන් යන්නම් කියලා. ඇයි මේ කොළඹ ඉඳලා පට්ටපල් බොරු කියන්නේ ඔබතුමා? ඔබතුමා ලංකාගමට ගියා නම් ඔහොම කතා කරන්නේ නැහැ. ඔය මාර්ගය හැදුවේ දැනට අවුරුදු 22කට කලින්. මම ඔබතුමාට අවසාන වශයෙන් ආරාධනා කරනවා දැන් විපක්ෂ 나යකතුමා යනෝනේ ජංගම සේවා යන්නකෝ ලංකාගමට ගිහිල්ලා ඔබතුමාගේ ජංගම සේවයේ තියන්න. එතකොට ඕක හොඳටම දැනගන්න පුළුවන්. මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ඉන්දික රුක්ෂාන් මහතා එහි විපක්ෂ නායක මින්සාර් මොහමඩ් මහතාට පහර දී තිබෙනවා. ඒ මාසික සභාවාරය අද රැසූ අවස්ථාවේදී මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ මාසික සභාවාරයේ අද පෙරවරුවේ ආරම්භ කෙරුණේ සභාපති ලාල් සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. සභාව ආරම්භ වීමට පෙර පැමිණි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ඉන්දික රුක්ෂාන් මහතා විපක්ෂ නායකවරයාගේ අසුනේ අසුන්ගෙන තිබෙනවා. විපක්ෂ නායක මින්සාර් මොහමඩ් මහතා සභාවට පැමිණෙන අවස්ථාවේදී ඉන්දික රුක්ෂාන් මහතා ඉදිරියට පැමිණ ඔහුට පාර දුන් අතර ගැටුම මැඩ පැවැත්වීමට සභාවේ අනිකුත් මන්ත්‍රීවරුන් උත්සාහ ගත්තා. අනතුරුව කලහකාරී ලෙස හැසිරුණු මන්ත්‍රීවරයා සභාවෙන් පිටතට යැවීමෙන් පසු ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කෙරුණා. පසුව අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දික රුක්ෂාන් මන්ත්‍රීවරයා අද සවස පොලිස් ඇප මත මුදා හැරුණා. විපක්ෂ නායක මින්සාර් මොහමඩ් මහතා සමගි ජනබලවේගයට හිතවත්ව ක්‍රියා කරන අතර ඉන්දික රුක්ෂාන් මහතාගේ සහයෝගය හිමි ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට. විපක්ෂ නායකවරයා වශයෙන් විපක්ෂ නායකයාගේ කාර්යභාරය හරියට කරන්නේ නැහැ. මද්දගත මුදල් බෙදීම සම්බන්ධව එයා කිසි දෙයක් කතා කරේ නැහැ. ඒකයි අපි එක්සත් ජාතික පක්ෂය අපි පක්ෂයක් වශයෙන් විපක්ෂයක් වශයෙන් අපි යම්සි කාර්යභාරයක් තියෙනවා ජනතාව අපිට යම් දෙයක් පවරලා තියෙනවා. ඒ දේ අපි වැරදි පෙන්වන්න ඕනේ. ඒ ඉදා යම් කියන්නේ ගැටුමකට ලක් වුණා. ඒක එහෙම වුණා. MCC කම්පැක් ගිවිසුම සහ ඊට අදාළ ගිවිසුම් සම්බන්ධයෙන් නීතිපතිවරයා ජනාධිපති ලේකම්වරයා වෙත අද ලිඛිතව උපදෙස් ලබා දී තිබෙනවා. ඊට අදාළ සියලු නිරීක්ෂණ සැලකිල්ලට ගනිමින් මෙලෙස උපදෙස් ලබා දීම සිදු කර ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරණී රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවේ. එම උපදෙස් ලියවිල්ල අනුව මෙම MCC කම්පැක් ගිවිසුම සහ ඊට ආනුෂාංගික ගිවිසුම් ශ්‍රී ලංකාවේ නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නොගැලපෙන සහ පටහැනි බවට උපදෙස් ලබා දීමක් සිදු කරනු ලැබුවා. එම හේතුන් නිසා මෙම ගිවිසුම් එනයින්ම ක්‍රියාත්මක කිරීමට නෛතික බාධාවක් ඒ අනුව පවතින බවට ගරු නීතිපතිතුමා විසින් ජනාධිපති ලේකම් වෙත දන්වා සිටීමක් සිදු කළා. මෙරට රූපවාහිනී නාලිකා ඇනලොග් තාක්ෂණයෙන් ඩිජිටල් කරණයට පරිවර්තනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අද පැවැතුණා. ඒ අමාත්‍ය කෙහෙලි රබුක්වැල්ල සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා යන මහත්වරුන් අතරයි. 2014දී ජපාන අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණි අවස්ථාවේ මේ සඳහා වන මූලික ගිවිසුම් වැඩපිළිවෙල සකස් කෙරුණා. එහෙත් පැවති ආණ්ඩු පෙරළියත් සමග එම වැඩපිළිවෙල එන හිටියා. වර්තමානයේ ලොව පුරා ප්‍රචලිත රූපවාහිනී තාක්ෂණික ක්‍රමවේදයක් වන ඩිජිටල් කරණය ඉතා ඉක්මනින් මෙරට ස්ථාපනය කිරීම මෙහි අරමුණයි. අමාත්‍ය කෙහෙලි රබුක්වැල්ල මහතා පෙන්වා දෙන්නේ මෙම වැඩපිළිවෙලෙහි 90%ක් දැනටමත් අවසන් වී ඇති බවයි. වසර 10කට පසු වසර 25කින් ගෙවී යන ලෙස 0.02.5ක සහන පදනමක් යටතේ ඩොලර් මිලියන 162ක මුදලක් මේ සඳහා ජපානයෙන් ලැබී තිබෙනවා. මෙම තාක්ෂණීය හඳුන්වා දීමත් සමග මෙරට රූපවාහිනී නාලිකා සුවිශාල පරිවර්තනීය වෙනසක් සිදු වනු ඇතැයි අමාත්‍යවරයා පවසනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඖෂධ සේනානායක ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රුවන් සරත් කුමාර යන මහතුරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. 2014 ජපාන අගමැතිතුමා සෙන්සි අබේ මැතිතුමා ලංකාවට ආලා ඇවිල්ලා අපි කිවිසුමක් අත්සන් කරා ඩිජිටලයිසේෂන් වලට. ඒක ආණ්ඩුව වෙනස් වීමත් සමග අවුරුදු 5ක්ම ප්‍රමාද වෙලා කිසියක් සිද්ධ වුණේ නැහැ. නැවත වරක් ඒ ආරම්භ කරන්න මේ වෙනකොට කටයුතු කරමින් යනවා. ඒ නිසා තානාපතිතුමාට අද ආරාධනා කරේ අපි ඒ සම්බන්ධව අවසාන තීන්දුවක් ගන්න. මම හිතන්නේ 90%ක් වැඩ අවසానයි. ඉතින් ඉතිරි ටික කරලා ඩිජිටලයිසේෂන් වැඩ පිළිවෙල යථාර්ථයක් කරගන්න අපි උත්සාහ කරනවා. ඒක බොහෝ දුරට සාර්ථක වෙයි කියලා අපි
විශ්වාස කරනවා. සෙවණකල සීනි කම්මලේ නව ඔක්තෝබර් වාරයේ ආරම්භ කෙරුණා. සීනි මෙට්‍රික් ටොන් 19000ක් නිෂ්පාදනයට නියමිතයි. මෙවර හෙක්ටයාර් ප්‍රමාණය 3400ක උක් වගා කර තිබෙනවා. ඉන් උග්ගස් මෙට්‍රික් ටොන් 2,80,000ක අස්වැන්නක් අපේක්ෂිතයි. සෙවණකල ප්‍රදේශයේ උක් සැපයුම්කරුවන් 3700කට මෙමගින් ආදායම් ලැබෙන බවයි කම්හලේ සභාපති ජනක විමලචන්ද්‍ර මහතා පවසන්නේ. අලුත් වැඩියා කෙරණු නිල නිවාස 4ක් නිලධාරීන්ට බාර දීම හා ප්‍රදේශ 4ක පොහොර ගබඩා 4ක ඉදිකිරීමද මේ දින ආරම්භ කෙරුණා. ඉකුත් පාලන සමයේ රුපියල් ලක්ෂ 12,000ක ලාභයක් ලැබූ ලංකා සීනි සමාගම නව රජය යටතේ වසරක් වැනි කෙටි කාලයකදී එහි ලාභය රුපියල් ලක්ෂ 10,000 දක්වා ඉහළ නැන්වීමට නව පාලන අධිකාරිය සමත් වුණා. රාජ්‍ය ව්‍යවසායකත්ව වැඩසටහනේ මුල් සමාගම් 10 අතරට ලංකා සීනි සමාගම දැන් පත්ව තිබෙනවා. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතායි. කෘෂිකර්මාන්තය සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය මාස 6ක් ඇතුළත එළිදක්වන බව කෘෂිකර්ම මාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. දිවයිනම ආවරණය වන පරිදි කේන්ද්‍ර කෘෂිකර්ම තොරතුරු පද්ධතියක් ස්ථාපනය කරන බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ. නව අභියාචනාධිකරණ 4ක් ස්ථාපනය කිරීමට නියමිතයි. නොවිසඳුණු නඩු කඩිනමින් විසඳීම අරමුණයි. අමාත්‍ය අලි සබ්රි සහ රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්ත යන මහතුරුන් අතර පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමු වී තිබෙනවා. ලබන මාසයේ සිට ඉදිරි මාස 6 සඳහා අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග 10ක මිල ස්ථාවරව පවත්වාගෙන යාමට රජය පියවරගෙන තිබෙනවා. ඊට අදාළ ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් වෙළඳ අමාත්‍යාංශයේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඍජු ආනයනකරුවන් සහ නිෂ්පාදකයන් මේ අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකාවේ ගණකාධිකාරිවරුන්ගේ 41 වෙනි වරලත් ජාතික සම්මේලනයේ කොළඹදී අද ආරම්භුණා. ඒ රාජ්‍ය අමාත්‍ය අජිත් නිමාඩ් කබ්‍රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් දින 3ක තාක්ෂණික සැසිවාරයකින් පසුවයි සමුළුව අවසන් වන්නේ. නවක පරිවේනාචාර්යවරුන් 210 දෙනෙකුට අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද පත්වීම් ප්‍රදානය කෙරුණා. උත්සවය පැවැත්වුණේ රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ සමගින් රූපවාහිනී ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමාවට පත් වෙනවා. ආයුබෝවන්.